right දැන් බලන්න ගිය සතියේනේ last week එකේ අපි කතා කරා conjunctions ගැන ගිය සතියේ. ඒකට ඒකෙන් මම ඔයාලට activity එකක් කරන්න කියලා කිව්වා tute එකේ. හරි. ඒකේ answers ටිකත් අද බලන්න දැන් අපි කතා කරනවා. ඊළඟට pupils book එකේ activity එකක් අපි කරලා ඒකේ exercise එක ගෙදිදි කරන්න කිව්වා. මම කිව්වා කරලා ඉවරලා මට ෆොටෝ එකක් කරලා ඉවරලා ඒක ෆොටෝ එකක් එවන්න කියලා ඉමේජ් එකක්. දැන් මට එවලා තිබුණේ දෙන්නයි. ඔව් එක්කෙනෙක් දිනෙලිය එවලා තිබුණා. අනිත් එක සබින්දු එවලා තිබුණා. මේ සේමිය කෝ කරාද? සේමිය. ගිය සතියේ සර් හරියට පන්ති ආගන්න උන්නේ මොකද ගිය සතියේ ගිය සතියේ හරියට පන්ති අහගන්න උන්නේ කැඩි කැඩි වගේ. ඉතින් ඒක ඔයා මට කියන්න ඕන. මම කියලා තියෙනවනේ කලින්. එහෙනම් මට කිව්වනම් මම රෙකෝඩ් එක ඔයාට එවනවා. හරිද? දැන් ඒ කතා කියලා හරියන්නේ නැහැ වැඩ. ගෙදර වැඩ කරන්න ඕන. හරි? ඒක ගිය සතියේ කියන්න බැරුණා නම් මට පන්ති හරියට මේ වුණ නැත්තම් මට කියන්න ඕනේ. එහෙනම් මම දැන් වෙන ළමයි කියනවනේ. එන්න බැරුණා මේ සතියේ සර් එන්න බැරි වෙනවා මට රෙකෝඩ් එක ඕනි කියලා කියනවා. ඒක නිසා ඒව එක්ස්කියුස් නෙමෙයි හරිද? ප්‍රැක්ටිස් කරන්න ඕන. ඊළඟට තව සනුලිගේ දිනේ ලියවල තිබුණා. චාමිනි හිටියද පන්තියේ වෙලා ගිය සතියේ? නෑ සර් මෙහෙට කරන්ට් එක ගිහින් රයිට් හරි. ජොයින් වෙන්න බැරි වුණා. ඔව් හරි. ඔයාට මම රෙකෝඩ් එක ඉල්ලලා තිබුණානේ. ඔව් සර්. හරි. මට ඒකේ රෙකෝඩ් එක අප්ලෝඩ් කරන්න බැරිනවා මම හිතන්නේ. ඔයාට මම අද ඒක දාන්නම් හොඳද? තව ඔයයි තව අනිත් එක මේ ගෙදර වැඩ කරන්න ඕන දෙන ඒවා හරිද? ගෙදර වැඩ නොකර කරගෙන يعني පන්තියේ දෙන වැඩ කරන්න ඕන නැත්නම් ඔක කරන්නේ නැතුව ඉස්සරහට යන්න බෑනේ මේක පාඩම කරන්න. රයිට්. දැන් බලා ගන්න ගිය සතියේ කරපු ඇක්ටිවිටි එකේ ඒකේ එක්සර්සයිස් එකේ ආන්සර්ස් ටික තමයි දැන් කතා කරන්න හදන්නේ හොඳද? මම පෙන්නන්නම් ඔයාලට අපි ගිය සතියේ කතා කරේ මොකද්ද කියලා. ඔව් යුනිට් 6 වල pupils book එකේ page number 69 69 පිටුව මෙන්න මේ conjunctions ටිකක් කතා කරා 69 page එක reading activity එකක් තියෙනවා prevention is better than cure ඒක අපි ගිය සතියේ පාඩම කියෙව්වා activity එක තමයි activity 11 මෙන්න මේක තමයි මම ඔයාලට කිව්වේ මේ grid එක complete කරන්න කියලා මේ තොරතුරු එහා පැත්තේ passage එකෙන් තොරතුරු අරගෙන මේක සම්පූර්ණ කරන්න කියලා තමයි කිව්වේ හරිද ඕක තමයි මම අර කරලා එවන්න කියලාත් කිව්වේ දැන් ඉක්මනට ওই වගුව පුරවමු බලන්න ඒක නැති අය ඉක්මනට මාත් එක්කම ඒක පුරව ගන්න ඕනේ හරිද රයිට් ඉස්සෙල්ලා වගුව ඇඳගෙන
right බලා ගන්න. එතකොට වගුවේ columns දැන් මේකේ columns හතරක් තියෙනවා. columns කියන්නේ උඩ ඉඳලා පහළට තියෙන තීර. මගේ එකේ මම කොනේ රූපේ තියෙන column එක ගන්නෙ නෑ හොඳද? ඒක අපි ඒක අරගන්න නැතුව name of the animal disease or injury that can be caused by it. කියන්නේ උගෙන් ඇති වෙන්න පුළුවන් අසනීපය. එහෙම නැත්නම් එයාගෙන් වෙන්න පුළුවන් හානිය මොකද්ද කියලා. ඊළඟට අන්තිම column එක method of prevention or treatment. මధుරවට කියන්න මෙන්න මේ right බලා ගන්න. method of prevention method of prevention or treatment. දැන් ඒ කියන්නේ මේ පැත්තේ ඔයාලට සතාගේ රූපේ දීලා තියෙනවා හොඳද? මේ පැත්තේ. ඒ පොතේ ඔයාලගේ page number 70 වල 70 පිටුව බලන්න. මේ වගුවේ පළවෙනි column එකේ සතාගේ රූපේ දීලා තියෙනවා. දෙවෙනි column එකේ name of the animal. සතාගේ නම තියෙනවා. තුන්වෙනි column එකේ තියෙනවා disease or injury. Disease or injury that can be caused by it. මේ සතාගෙන් ඇති වෙන්න පුළුවන් හානිය එහෙම නැත්නම් අසනීපේ රෝගය මොකක්ද? method of prevention. method කියන්නේ ක්‍රමය. වළක්වා ගැනීමේ ක්‍රමය. එහෙම නැත්නම් treatment කියන්නේ ප්‍රතිකාර. මේ දෙකෙන් එකක්. right. දැන් වගුව බලන්න. වගුවේ පළවෙනි එක ඔයාලට කරලා තියෙන්නේ. පොතේ කරලා තියෙන්නේ.
හරිද? දැන් මේ පළවෙනි එක බලන්න. picture එකක් තියෙනවා බල්ලෙක්ගේ dog. ඒතර name of the animal dog. Disease or injury that can be caused by it. මෙයාගෙන් ඇති වෙන්න පුළුවන් රෝගය තමයි ඒක තියෙනවා මෙන්න මෙතන. අපි ගිය සතියේ කියවුවා මේ පැසේජ් එක. හරි. බලන්න household pets dogs like dogs and cats can transmit disease a disease called rabies. ඔන්නෝක තමයි එයාගෙන් එන්න පුළුවන් disease එක. එතකොට මෙතන දාලා තියෙනවා rabies disease එක. Method of prevention or treatment. ඒ කියන්නේ මේක වළක්වා ගන්න ක්‍රමය එහෙම නැත්නම් ප්‍රතිකාර. මේක වළක්වා ගන්න ක්‍රමයක් දීලා තියෙනවා. ඒක තමයි this disease is very dangerous because it has no cure. Pets should be vaccinated against this. Vaccinated කියලා කියන්නේ vaccinated කියලා කියන්නේ කීවැනි පිටුවද? 69 පිටුව. හරිද? Pets should be vaccinated against this disease. මේ රෝගයට එරෙහිව විරුද්ධව මෙයාට vaccinate කරන්න ඕනේ කියන්නේ එන්නත්කරණය කරන්න ඕනේ. ඒක තමයි එතකොට method of prevention මේ තියෙන vaccinating dogs against rabies. right. දැන් දෙවනි රූපේ. මෙන්න මේ රූපේ. හරිද? එතකොට එයා ගැන දීලා තියෙනවා insects කියන කොටසේ මෙන්න මෙතන මේ තියෙන house flies. හරිද? එයාට අපි කියන්නේ house fly ගෙමැස්සා. ඊළඟට disease or injury that can be caused by it. එයාගෙන් වෙන්න පුළුවන් රෝගය තමයි මෙතින් house flies contaminate food and cause food poisoning and diarrhea. එයාගෙන් වෙන්න පුළුවන් දේ තමයි food poisoning ආහාර විසවීම, diarrhea කියලා කියන්නේ diarrhea කියන එකත් යනවා diarrhea බඩේ අමාරුව. food poisoning and diarrhea. ඊට පස්සේ method of prevention or treatment මේක වළක්වා ගන්න ක්‍රමය තමයි මේක තියෙනවා we can get rid of flies by keeping our homes and surroundings clean. Our homes අපේ ගෙවල් surroundings වටපිටාව clean පිරිසුදුව තියාගන්න ඕනේ. Keeping our homes and surroundings clean. ඒක තමයි prevention method එක. right. දැන් මේ කොටස පුරවමු. එතකොට මෙතෙන්ට එන්න ඕන house flies. house fly කියලා ඒක වචන ගම් house fly. disease or injury that can be caused by it. food poisoning, food poisoning and diarrhea.
ඊළඟට method of prevention වළක්වා ගැනීමේ ක්‍රමය තමයි keeping our homes and surroundings clean. Keeping our homes and surroundings clean. එක තමයි prevention method එක. Right. ඊළඟට බලමු ඊළඟ පින්තූරේ ඉන්න කවුද කියලා ඔයාලගේ බලන්න pupils book එක. ඊළඟ පින්තූරේ ඉන්නවා මොකෙද ඉන්නේ? wasp. හරිද? බඹරු. wasp. එතකොට සතාගේ නම දාන්න ඕන wasp. බඹරෙක්. ඊට පස්සේ disease or injury that can be caused by it. එයාගෙන් වෙන්න පුළුවන් අසනීපය. ඒක තියෙනවා එහා පැත්තේ පිටු යටම පැරග්‍රාෆ් එක. මෙන්න මෙතන මේ යටම පැරග්‍රාෆ් එකේ තියෙන්නේ. මේ කොටස තියෙනවා insects like bees and wasps sometimes sting people. මිනිසුන්ට අනිනවා. It is best to see a doctor because some people develop allergic reactions due to the venom that is injected by the sting. කියන්නහම allergic reactions ඇති වෙන්න පුළුවන් මේ venom විස නිසා. ඉතින් හොඳම දේ තමයි ડોක්ටර් කෙනෙකුට පෙන්නන එක. දැන් එතකොට වගුවේ disease or injury that can be caused by it. එයාගෙන් ඇති වෙන්න පුළුවන් අසනීපය තමයි මොනවාද? develop allergic reactions due to the venom. ඒක තමයි එයාගෙන් වෙන්න පුළුවන් අසනීපය. right. දැන් බලන්න එතකොට මම wasp කියන එකේ ඒ කොටස complete කරා. එතකොට name of the animal was disease or injury that can be caused by it when wasp sting, wasps or bees. ඒ කියන්නේ මී මැස්සෝ එහෙම නැත්නම් බඹරු. ඒ කට්ටිය sting කියන්නේ අනිනවට. එන්නහම it develops allergic reactions. ඒකෙන් වර්ධනය වෙනවා allergic reactions. allergic හැදෙනවනේ. පළු දාන්න ගන්නවා, කහන්න ගන්නවා. ඒවා allergic reactions. ඒ කියන්නේ සංකූලතා ඇති වෙනවා කියලා. allergic reactions ඇති වෙනවා due to the venom. venom කියන්නේ විස. මේ wasps මේ බඹරු inject කරනවා. ඒ කියන්නේ යා ඇතුල් කරන විස නිසා allergic reactions ඇති වෙන්න පුළුවන්. ඒක තමයි injury එක. එතකොට අපිට method of prevention නෙමෙයි මෙතන තියෙන්නේ. වළක්වා ගන්න ක්‍රමය නෙමෙයි දීලා තියෙන්නේ. method of treatment. ප්‍රතිකාරය තමයි consult a doctor. අපි ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යනකොට උපදෙස් ගන්න යනකොට ડોක්ටර් කෙනෙක්ගෙන් අපි කියනවා consult a doctor. හරිද? මේක consult a doctor කියලා එන්න ඕන. right. ඊළඟට අපි තව සත්තු දෙන්නෙක්ගේ විස්තර පුරව ගන්න ඕනේ. ඉස්සෙල්ලා ඉක්මනට මේ ටික ලියා ගන්න. ඊළඟට අපි අනිත් දෙක කතා කරනවා. ඉක්මනට ලියා ගන්න. ඩෙලිවර් නම් මට කියන්නේ ඉක්මනට ඩෙලිවරයි කියලා. හරි. දැන් බලමු අපි ඊළඟ කොටස. ඒ කියන්නේ මෙන්න මේ අන්තිම දෙක. ඒ කියන්නේ cat කියන කොටසයි mosquitoes කියන කොටසයි. මේ දෙක. හරිද? right. දැන් බලන්න the name of the animal cat. disease or injury that can be caused by it. එයාගෙන් වෙන්න පුළුවන් disease එක තමයි
ඒක අපි අර dogs cats කියන එක දෙක එකට කළේ. එතකොට household pets like dogs and cats can transmit a disease called rabies to people. එතකොට rabies කියන එක තමයි cats ලටත් එන්න ඕනේ. අර dogs ලට ආපු ඒ disease එකම තමයි. එතකොට cats rabies method of prevention or treatment වළක්වා ගන්නා ක්‍රමය තමයි අරක විදිහටමයි. නෑ. ඒක පොඩ්ඩක් වෙනසක් තියෙනවා. මෙතන තියෙනවා we must also keep pets like cats clean and healthy. එක තමයි තියෙන්නේ keep cats clean and healthy. පිරිසිදුව තියාගන්න කියන එක. හරිද? ඒක අපි ලියමු. right name of the animal cat disease එක තමයි rabies. එතකොට method of prevention තමයි keeping cats clean and healthy. ඌස පිරිසිදුව සෞඛ්‍ය සම්පන්නව තියාගන්න එක. right. ඊළඟට බලමු mosquitoes. ඒ කොටස බලන්න ඒකේ. ඒතර name of the animal mosquito. ඊට පස්සේ disease or injury that can be caused by it. එයාගෙන් එන්න පුළුවන් රෝග තමයි මේ තියෙනවා චේද. there are many insects living around us that are harmful to our health. Mosquitoes spread diseases like dengue and malaria. ඔන්න එන්න පුළුවන් රෝග තමයි dengue, malaria. ඊළඟට method of prevention වළක්වා ගැනීමේ ක්‍රමය තමයි ඒක තියෙනවා destroying mosquito breeding grounds. destroy විනාශ කරනවා mosquito breeding grounds. breeding grounds කියන්නේ බෝ වෙන ස්ථාන. මදුරුවන් බෝ වෙන ස්ථාන විනාශ කිරීම. ඒක තමයි is the best prevention method. හොඳම ඒක වළක්වා ගන්නා ක්‍රමය. හරි දැන් ලියමු. ඒක ඒ විස්තර ටික දාමු වගුවට දැන්. mosquito singular තිබ්බේ name of the animal mosquito. එතකොට යාගෙන් එනේවා තමයි dengue and malaria. prevention method එක තමයි වළක්වා ගැනීමේ ක්‍රමය destroying mosquito breeding grounds. destroying mosquito breeding grounds. මදුරුව බෝ වෙන ස්ථාන විනාශ කිරීම. right දැන් ලියා ගන්න.
ලියාගත්තේ නැති වෙනවනේ ඉක්මනට ලියා ගන්න. Oh, destroying mosquito breeding grounds. හරි. හරි. දැන් බලමු ඊළඟට ඔයාලගේ දීපු homework එක ඊට කලින් ඒක අපි answers කතා කරන්න කලින් ඉස්සෙල්ලා මතක් කරගමු මොකක්ද අපි කරේ කියලා ගිය සතියේ. අපි ගිය සතියේ last week we learned about 3 new conjunctions. අලුත් conjunctions 3ක් ගැන ඉගෙන ගත්තා. One is before, second one after, and the third one because. ඔය conjunctions තුන අපි ඉගෙන ගත්තා. හරිද? conjunctions කියන්නේ දැන් මේ තුන conjunctions. conjunctions මොකටද අපි පාවිච්චි කරන්නේ? conjunctions පාවිච්චි කරන්නේ වාක්‍ය දෙකක් එකට එකතු කරන්න. වාක්‍ය දෙකක් වෙන වෙනම තියෙන වාක්‍ය දෙකක් අපි එකට එකතු කරලා තනි වාක්‍යයක් හදනවා. මේ වගේ වෙලාවට අපි මේ දෙක එකතු කරන්න පාවිච්චි කරන්නේ conjunctions. දැන් මේ තුනෙන් පුළුවන් වාක්‍ය දෙකක් එකට එකතු කරලා තනි වාක්‍යයක් හදන්න. ඒක නිසා තමයි මේවට කියන්නේ conjunctions කියලා. before කියන එකේ තේරුම මොකද සේමිය before කියන්නේ? පෙර before කියන්නේ පෙර කලින් කියන එක පෙර. හරිද? before කියන්නේ පෙර. after කියන්නේ පසු after කියන්නේ පසු. ඒතර before කියන්නේ පෙර, after කියන්නේ පසු. උදාහරණයක් විදිහට දැන් පේනවනේ මේක වාක්‍ය දෙකක් මෙතන. එකක කියනවා පළවෙනි sentence එකේ කියනවා we should brush our teeth. අපි දත් මදින්න ඕනේ. පළවෙනි වාක්‍ය තේරුම. දෙවෙනි වාක්‍ය කියනවා we go to bed. අපි නිින්දට යනවා. වෙන වෙනම වාක්‍ය දෙකක්.
මම මේ වාක්‍ය දෙක එකතු කරනවා before කියන conjunction එකේ. එකතු කළා මම ලියනවා මෙන්න මෙහෙම we should brush our teeth before we go to bed. දැන් තනි වාක්‍යයක්. We should brush our teeth. අපි දත් මදින්න ඕනේ before we go to bed. Go to bed කියන ඇඳට යනවා. ඒ කියන්නේ නිින්දට යනවා. නිින්දට යන්න කලින් before කියන්නේ පෙර අපි දත් මදිනවා. නැත්නම් දත් මදින්න ඕනේ. එතකොට මේ වාක්‍ය දෙක අපි එකතු කරේ before කියන conjunction එක පාවිච්චි කරලා. එතකොට before කියන එකේ තේරුම තමයි පෙර. මතක තියාගන්න පෙර. after කියන්නේ පසු. ඔව්. උදාහරණයක් විදිහට we should wash our hands we should wash our hands අපි අත් සෝදන්න ඕනේ we use the toilet එකට ගිහිල්ලා ආවෙන් පස්සේ දැන් මේක වාක්‍ය දෙකක් විදිහට අපි තියෙන්නේ පළවෙනි එකේ කියනවා අපි අත් හොදන්න ඕනේ දෙවෙනි එකේ කියනවා අපි টয়ලට් එක පාවිච්චි කරන්න ඕනේ කියන. ඒතර මේ දෙක එකතු කරනවා මම after කියන conjunction එක දාලා sentence එක එනවා we should wash our hands after we use toilet එක use කරායින් පස්සේ අත් සෝදන්න ඕනේ මේක තමයි conjunction එක හරිද so after කියන්නේ පසු before කියන්නේ පෙර after කියන්නේ පසු ඊළඟට because කියන එක මොකටද අපි because පාවිච්චි කරන්නේ කුමක් නිසාද? ඔව් හේතුවක් ගැන කියන්න. අපි දෙයක් කරේයයි එහෙම නැත්නම් අපි දෙයක් නොකර සිටියේයයි කියලා හේතුවක් කියන්න. දැන් උදාහරණයක් විදිහට සාම්පල් එකක් විදිහට හරි මේ සංජය লীලාගෙන නැහැ. because අප පාවිච්චි කරන්නේ හේතුවක් කියන reason එකක් ගැන කියන්න. සාම්පල් එකක් විදිහට උදාහරණයක් ගමු. පළවෙනි වාක්‍යය අපි කියනවා we didn't play the match. අපි මැච් එක ප්ලේ කරේ නෑ. මැච් එක සෙල්ලම් කළේ නෑ. second sentence එකකින් කියනවා it rained heavily. කියන්නේ heavy කියන්නේ තදින් වැස්සා. වාක්‍ය දෙකක්. මේක කියනවා අපි මැච් එක සෙල්ලම් කරේ නෑ. මේක කියනවා තදින් වැස්සා. ඒතර මම අහනවා ඔයාලගෙන් we didn't play the match. ඇයි අපි මැච් එක සෙල්ලම් නොකරේ? අපි මැච් එක සෙල්ලම් නොකරේ තදින් වැහැපු නිසා. it rained heavily. ඒතර මෙන්න මේක තමයි reason එක හේතුව. මැච් එක සෙල්ලම් කරන්න බැරි වුණ හේතුව reason එක.
ඒතර හේතුව ඉස්සරහට අපි because කියන එක පාවිච්චි කරලා මේ දෙක එකට එකතු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. We didn't play the match because it rained heavily. ඔන්න because කියන එකෙන් වාක්‍ය දෙක එකතු කරා. We didn't play the match because it rained heavily. දැන් ඒ කියන්නේ එතකොට because කියන conjunction එක පාවිච්චි කරලා අපිට හේතුවක් කියන්න පුළුවන්. මොන හරි දෙයක් කරපු හේතුව එහෙම නැත්නම් මොන හරි දෙයක් නොකර හිටපු හේතුව. හරිද? before after කියන දෙකක් පාවිච්චි කරන්නේ before කියන්නේ පෙර after කියන්නේ පසු. හරිද? ඔය conjunctions තුන ගැන තමයි ගිය සතියේ අපි පාඩම ඉගෙනුවේ. මම පොඩ්ඩක් මතක් කරන්න තමයි අද ආපහු කතා කරේ. දැන් බලමු ටියුට් එකේ කරන්න දීපු වැඩේ. ඒකේ වාක්‍ය 10ක් හදන්න දුන්නා. conjunction එකක් පාවිච්චි කළා. ඔය තුනෙන් ගැලපෙන එක පාවිච්චි කළා. ටියුට් එකේ page number 3 question number 8 අටවෙනි ප්‍රශ්නය page number 3 තුන්වෙනි පිටුව. දැන් ඒකේ තියෙනවා වාක්‍ය තුනක් ඔයාලට හදන්න තියෙනවා before වලින්. වාක්‍ය තුනක් හදන්න තියෙනවා after වලින්. වාක්‍ය හතරක් හදන්න තියෙනවා because වලින්. දැන් ඔයාලට මේ දීලා තියෙන මේ පළවෙනි කොලම් එක මම හිතුවේ මේ උඩ ඉඳලා පහළට එන තීර තමයි කොලම්ස්. පළවෙනි කොලම් එකේ දීලා තියෙනවා පළවෙනි වාක්‍ය. දෙවෙනි කොලම් එකේ දීලා තියෙනවා conjunction එක. තුන්වෙනි කොලම් එකේ දීලා තියෙනවා දෙවෙනි වාක්‍ය. මේ පළවෙනි වාක්‍යයේ දෙවෙනි වාක්‍යයේ එකතු කරන්න ඕනේ මේ මැද තියෙන conjunction එක පාවිච්චි කරලා. හරිද? දැන් අපි එකින් එක කරමු. ඉස්සෙල්ලා before වලින් පටන් ගමු. before වලින් තියෙන තුන එකතු කරමු. ඊට පස්සේ after වලින් තියෙන තුන, ඊට පස්සේ because වලින් තියෙන හතර. right. දැන් බලමු. ඔව්. දැන් අපි බලමු මේ කොහොමද වාක්‍ය එකතු වෙන්නේ කියලා. Rukshan always feeds his dog. Rukshan always කියන්නේ හැම වෙලාවෙම feeds කෑම දෙනවා, කන්න දෙනවා. His dog ඔහුගේ බල්ලට. Rukshan හැම වෙලාවෙම කෑම කන්න දෙනවා ඔහුගේ බල්ලට. පෙර මොන අවස්ථාවට පෙරද? අපි ඒතර මෙතනින් මේ දෙවෙනි අවස්ථාව තෝරන්න ඕනේ. අපි මෙන්න මේක ගන්නවා. He goes to school in the morning කියලා. ඒතර වාක්‍ය හැදෙන්න ඕන. Rukshan always feeds his dog before he goes to school in the morning. ඔය එක වාක්‍යයක්. ඒ කියන්නේ උදේ ඉස්කෝලේ යන්න කලින් පෙර Rukshan බල්ලට කෑම දෙනවා. Second one, I will call you. මම ඔයාලට කතා කරනවා before. මෙතනින් අපි ගන්න දෙකයි එතකොට ඉතුරු වෙන්නේ. මේක අරගෙන තියෙනවනේ. මෙන්න මේ දෙවෙනි වාක්‍ය ගන්න. Before I come to meet you. Before I come to meet you කියන්නේ මම ඔයාව හම්බෙන්න ඉන්න කලින් I will call you. මම ඔයාලට call එකක් දෙන්න. Third one, birds fly to their nests. Nest කියන්නේ කුරුළු කූඩුව. කුරුල්ලෝ පියාඹල යනවා උන්ගේ කූඩු වලට before දැන් ලේසි මේක ඉතුරු වෙලා තියෙන්නේ. It gets dark. කළුවර වැටෙන්න පෙර කුරුල්ලෝ කූඩු වලට පියාඹලා යනවා. දැන් වාක්‍ය තුන ලියමු. right. මෙන්න මේ විදිහට එන්න ඕනේ එතකොට.
Rukshan always feeds his dog before he goes to school in the morning. Right. Sentence number 2. I will call you before I come to meet you. Third one. Birds fly to their nests before it gets dark. Right. ඔය තමයි පළවෙනි වාක්‍ය තුන. දැන් බලමු දෙවැනි වාක්‍ය තුන after වලින් සම්බන්ධ කරන්න තියෙන ඒවා. මම ඔයාලට ලියන්න වෙලාවක් දෙන්නම් බලලා. දැන් බලන්න දෙවැනි row එකේ තියෙන after වලින් සම්බන්ධ කරන්න තියෙන වාක්‍ය ටික. My big brother will start working. My big brother මගේ වැඩිමල් සහෝදරයා will start working. එයා වැඩ කරන්න පටන් ගනි after මේ දෙවනි මෙන්න මේ වාක්‍ය ගන්න ඕනේ. After he finishes his training. Finishes his training කියන්නේ ඔහුගේ පුහුණුව අවසන් වුණායින් පස්සේ after කියන්නේ පසු my big brother will start working. මගේ ලොකු අයියා වැඩ කරන්න පටන් ගනි. Next one, let's play outside. අපි එළියේ සෙල්ලම් කරමු. After පසු මොකක්කින් පස්සේද? ඉතර ගන්න මෙන්න මේක. It stops raining. Let's play outside after it stops raining. It stops raining කියන්නේ වැස්ස නැවතුණයින් පස්සේ අපි එළියේ සෙල්ලම් කරමු. Next one, father will take us to the zoo. තාත්තා අපිව zoo එකට අරන් යයි after he finishes his work. ඔහුගේ වැඩේ ඉවර වුණායින් පස්සේ තාත්තා අපිව zoo එකට එක්ක යයි. හරිද? මේ විදිහට මේ වාක්‍ය තුන හදා ගන්න ඕන. දැන් ඒකත් හදමු. Number 4 හතර My big brother will start working after he finishes his training. Number 5. Let's play outside after it stops raining. Number 6, last one.
father will take us to the zoo after he finishes his work. Right. ඔය තමයි after වලින් වාක්‍ය තුනයි before වලින් වාක්‍ය තුනයි එකතු කරාම ඔන්න ඔය විදිහට හැදෙන්න ඕනේ. ලියා ගන්න දැන්. right. දැන් බලමු ඊළඟට ඊළඟ වාක්‍ය ටික. ඒ කියන්නේ මෙන්න මේ කොටස. because වලින් හදන වාක්‍ය හතර නිලාන් pass the test. නිලාන් විභාගය පාස් වුණා because මොකද්ද හේතුව මේ පැත්තෙන් ගන්න. ඒක අපිට ගන්න පුළුවන් මෙන්න මේ අන්තිම හේතුව he studied hard. මහන්සි වෙලා වැඩ කරා. sentence එකේ ඉන්නොත් නිලාන් passed the test because he studied hard. Second one, Lilani didn't buy the dress. Lilani dress එක කවුම මිලදී ගත්තේ නෑ because මොකද හේතුව. මෙතන මෙන්න මේ පළවෙනි වාක්‍ය ගමු. It was too expensive. expensive කියන්නේ මිල වැඩි. too expensive කම ගොඩාක් මිල වැඩි. ගොඩාක් මිල වැඩි. ඒක නිසා ලිලානි ගවුම මිලදී ගත්තේ නෑ. We scheduled the trip for the 18th. schedule කරනවා කියන්නේ සැලසුම් කරනවා. අපි trip එක සැලසුම් කරා 18 වෙනිදාට because මොකද හේතුව it is a holiday. මේක නිවාඩු දවසක්. last one, Mr. Pereira has applied for a transfer to Anuradhapura. Anuradhapura. Mr. Pereira has applied. අයදුම් කරලා තියෙනවා transfer එකක්. මාරුවක් අනුරාධපුරයට. ස්ථාන මාරුවක්. because මොකද හේතුව his family lives there. මොකද හේතුව එයාගේ පවුලේ අය ජීවත් වෙන්නේ අනුරාධපුරේ. දැන් ওই වාක්‍ය ටික අපි එකතු කරලා හදමු. right. එතකොට first sentence එකේ ඉන්නෝනේ. හත්වෙනි එක Milan pass the test. test එක pass වුණා because he studied hard.
Lilani didn't buy the dress because it was too expensive. Number 9. We scheduled the trip for the 18th. trip එක සැලසුම් කරා 18 වෙනිදාට because මොකද හේතුව because it is a holiday. Mr. Pereira has applied for transfer to Anuradhapura because හේතුව තමයි his family lives there. හරි. දැන් හදාගන්න බලන්න. right. හරිද? දැන් අද අපි අලුත් පොඩි කොටසක් ඉගෙන ගන්න හදන්නේ. දැන් ඔයාලගේ ප්‍රශ්න පත්‍රවල පොත්වල මෙන්න මේ වගේව දැකලා ඇති. මේ වගේ වාක්‍ය. read the paragraph. ඡේදය කියවන්න. write answers. උත්තර ලියන්න. පිළිතුරු ලියන්න. listen to the dialogue. දෙබසට ඇහුම්කන් දෙන්න. ඔය වගේව දැකලා ඇතිනේ. මේ වෙන වෙන මේවා තුනක්. දැන් පළවෙනි එකේ කියන්නේ මොකද්ද? read the paragraph. මොකද පළවෙනි එකෙන් කියන්නේ? read the paragraph කියන්නේ ඡේදය නැත්තම් ඡේදය කියවන්න. write answers. පිළිතුරු ලියන්න. listen to the dialogue. දෙබසට ඇහුම්කන් දෙන්න. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් ලියන වාක්‍යකයි මේ ලියලා තියෙන ඒවායි අතර පොඩි වෙනසක් තියෙනවා. උදාහරණයක් විදිහට
මම ලියනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. Nuwan reads the paragraph. ඔය තියෙන වාක්‍යයක් sentence එකක්. ඉතින් ඒකේ ඉන්නෝ subject එකක්. ඒකේ තියෙනවා verb එකක් ක්‍රියාවක්. ඒකේ තියෙනවා object එකක්. subject එකේ ඉන්නේ කර්තෘ ඉන්නේ ක්‍රියාව කරන එක්කෙනා ඉන්නේ. පොත කියවනවා කවුද නුවන්. දැන් මේ ලියලා තියෙන sentence එකේ මෙන්න මේ read the paragraph කියන එකේ වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? පුළුවන් ද කෙනෙකුට වෙනස කියන්න? කාටද කියන්න පුළුවන්? සමිඳුර පුළුවන් ද වෙනස කියන්න? ඔව් ඒ කියන්නේ දැන් අපි මේ වාක්‍ය ලියලා තියෙනවනේ නුවන් reads the paragraph. නුවන් ඡේදය කියවනවා. හරිද? ඒකේ ක්‍රියාව තියෙනවා ක්‍රියාව කරන එක්කෙනක් ඉන්නවා මේ සබ්ජෙක්ට් එකක් ඉන්නවා. හරිද? දැන් මං අහන්නේ මේ වාක්‍යයේ මේකේ අතර වෙනස මොකක්ද? මෙන්න මේ read the paragraph කියන එකයි නුවන් reads the paragraph කියන එක අතර වෙනස මොකක්ද? කියන්න බෑන වෙනස. වෙනසක් පේන්නේ නැද්ද ඔයාලට? චාමිනිට පේනවද මොකක්ද වෙනසක් මේකේ? මොකද්ද වෙනස කියන්න බෑ. සේමිය මොකද්ද වෙනස? මේකේ වෙනස තමයි අපි මේකෙත් බලමු සබ්ජෙක්ට් එකකෝ verb එකකෝ object එකකෝ කියලා. මේකේ මෙන්න verb එක read කියන්නේ ක්‍රියාපදයක් නේ verb එක. read කියන්නේ ක්‍රියාපදේ. ඒ කියන්නේ verb එක. මේ sentence එක පටන් අරන් තියෙන්නේ subject එකෙන්. subject එකක් තියෙනවා. ඒ subject එක ඉන්නේ verb එකට ඉස්සරහින්. මේකේ subject එක කෝ? මේකේ subject එකක් තියනවද? මේකේ subject එකක් නැහැ. මේ ලියලා තියෙන තුනේ මෙහෙමයි. right කියන්නේ verb එක. තුනම පටන් අරන් තියෙන්නේ ක්‍රියාපද වලින්. ක්‍රියාව කරන කෙනෙක් නෑ මුලට අරගෙන. හරිද? ඒකක්. අනිත් එක තමයි ඔව් සබ්ජෙක්ට් එක නෑ. බැලුවහම පේනවා මේකේ සබ්ජෙක්ට් එකක් නෑ. ක්‍රියාව කරන්න read the paragraph කවුද ඡේදය කියවන්නේ කියලා නෑ. right answers උත්තර ලියන්න. කවුද උත්තර ලියන්න ඕන කියලා නෑ. කෙලින්ම verb එකකින් පටන් අරන් තියෙන්නේ. හරිද? ඊළඟට verb එකක් ගත්තහම අපි දැන් ගමු මෙතන මේ right කියන verb එක. verb එකක් ගත්තහම verb එක වෙනස් වෙනවා කාලයට අනුව. කියන්නේ ක්‍රියාපදය වෙනස් වෙනවා කාලයට අනුව.
මම පෙන්නන්නම් මේක වෙනස් වෙන විදිය. right. ඉතින් ක්‍රියාපදයක විවිධ ස්වරූප තියෙනවා. අතීත කාලෙට ගියහම wrote. ඊළඟට participle form දෙකක් තියෙනවා. past participle එක written. present participle එක ඒක තමයි ing form එක කියන්නේ writing. අනාගත කාලෙට ගියහම will write. පේනවනේ ක්‍රියාපදයක් වෙනස් වෙනවා. මොකද හේතුව මේ ක්‍රියාපදයෙන් තමයි අපි වේලාව කියන්නේ. වේලාව කියන්නේ අතීත කාලෙද වර්තමාන කාලෙද අනාගත කාලෙද කියන එක. ඒතර කාලය වෙනස් වෙනකොට ක්‍රියාපදය වෙනස් වෙනවා. තව අපි ඕනනම් ගමු eat. අතීත කාලේ කාල ඉවර නම් ate. past participle form එක eaten. ing පදය eating. අනාගත කාලය will eat. හරිද? දැන් අපි මේ කාල ටික නම් කරගෙන යන්න. මේ වර්තමාන කාලය present. මේක past. මේකට අපි කියනවා past participle. මේක present participle. මේක future. හරිද? එතකොට write කියන ක්‍රියාපදයේ අතීත කාලේ තමයි wrote. write කියන ක්‍රියාපදයේ past participle එක තමයි written. write කියන එකේ ing එක තමයි writing. write කියන එකේ අනාගත කාලේ තමයි will write. ඒ කියන්නේ මේ write කියන එකේ විවිධ ස්වරූප තමයි මේ තියෙන්නේ. write කියන එක වෙනස් වෙනවා. write, wrote, written එහෙම කියලා වෙනස් වෙනවා. ඒතර මේකනේ මුල පදය. මේක තමයි මුල. eat කියන එකෙත් එහෙමයි. eat වල අතීත කාලේ ate. eat වල past participle එක eaten. ඒතර මේක තමයි මුල. මේ වර්තමාන කාලය තමයි වෙනස් වෙවි හැදෙන්නේ. හරිද? ඒක නිසා අපි ඒකට කියනවා මේ වර්තමාන කාලෙටම වර්තමාන කාලේ verb එකට අපි කියනවා root verb කියලා. root verb කියන්නේ මුල ක්‍රියාපදය. හරිද? ක්‍රියාපදයේ මුල. දැන් ඔයාලා බැලුවොත් මේ right answers කියන එකට අරන් තියෙන write the, wrote the, written the, writing the, will write the. මේකෙන් බැලුවොත් අපි අරන් තියෙන මෙන්න මේක. හරි? ඒ කියන්නේ මොන verb එකද අරගෙන තියෙන්නේ? වර්තමාන කාල ක්‍රියාපදේ එහෙම නැත්නම් root verb එක. හරි? මේ ලියලා තියෙනවා පටන් අරන් තියෙන්නේ verb එකකින් subject එකක් නැහැ. verb එකක් කිව්වහම විවිධ ස්වරූප තියෙනවනේ. ඒතර අපි අරගන්නේ වර්තමාන කාල ක්‍රියාපදේ. එහෙම නැත්නම් root verb කියලා අපි කියනවා. root verb එක තමයි verb එක විදිහට අරන් තියෙන්නේ. දැන් root verb එක හොයාගන්න ලේසිම ක්‍රමයක් තමයි අපි සාමාන්‍යයෙන් මෙන්න මේ ing form එක හදන්නේ ing පදේ playing කියලා ගත්තොත් ing පදේ හදන්නේ අපි play වලට ing එකතු කරලා. එහෙමනේ හදන්නේ. play වලට ing එකතු කරලා. ඒතර මේක තමයි වර්තමාන කාලේ. එහෙම නැත්නම් root verb එක. මේ eating බලන්න. eating
හදලා තියෙන්නේ කොහොමද? eat වලට ing එකතු කරලා. writing ගත්තහම නම් පොඩි වෙනසක් තියෙනවා. මොකද මේකේ e අකුරක් තියෙනනේ අග. e අකුරක් ආවොත් මේ වර්තමාන කාලයේ අගට අපි e අකුර අයින් කළා තමයි ing එකතු කරන්නේ. දැන් මෙතන e අකුර අයින් කළා තමයි ing දාලා තියෙන්නේ. අන්න ඒ වගේ ඔයාලට root verb එක හොයන්න ඕන නම් ing form එක අරගෙන අග තියෙන ing අයින් කරලා එතකොට මේ වර්තමාන කාලේ හොයාගන්න පුළුවන්. හරි? reading ing අයින් කරන්න මෙන්න read. හරිද? listening වලත් එහෙම listening ing අයින් කරන්න මෙන්න listen. එතකොට මතක තියාගන්න subject එකක් නැහැ. verb එකකින් පටන් ගන්නවා. ගන්නේ root verb එක. එහෙම නැත්නම් වර්තමාන කාල ක්‍රියාපදේ. මෙහෙම ලියනේවට අපි කියනවා මේ ලියලා තියෙන්නේ මතක තියාගන්න මේ තුනම instructions. what අපි කියනවා instructions. ඒ කියන්නේ මොනවද? උපදෙස්. හරිද? instructions එහෙම නැත්නම් උපදෙස් ලියනකොට අපි subject එකක් පාවිච්චි කරන්නේ නෑ. verb එකෙම පටන් ගන්නවා. ගන්නේ root verb එක. අරගෙන ලියනවා. හරිද? තේරුණාද ඔය කියපු ටික? තේරුණාද? කැමරා ඔන් කරන්න බලන්න. තේරුණාද මේ කියපු එක? තේරුම් නැති කවුරු හරි ඉන්නවද? තේරුම් නැති කෙනෙක් ඉන්නවද? හරි. එතකොට මතක තියාගන්න ඕන හොඳට මතක තියාගන්න ඕන දේ තමයි අපි instructions මේවා උපදේශ instructions ලියනකොට verb එකකින් පටන් ගන්නේ subject එකක් අපි මුලට දාන්නේ නැහැ. verb එක විදියට ගන්නේ root verb එක. මුල ක්‍රියාපදේ ගන්නවා. හරිද? ওই විදිහට තමයි instructions ලියන්නේ. දැන් තව මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. දැන් read the paragraph කියන්නේ ඡේදය කියවන්න. listen right answers කියන්නේ උත්තර පිළිතුරු ලියන්න. listen to the dialogue කියන්නේ දෙබසට ඇහුම්කන් දෙන්න. ඔක්කොම කරන්න කියන ඒවානේ. ඉතින් අපිට කරන්න එපා කියලාත් උපදෙස් දෙන්න පුළුවන්. කෙනෙකුට ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්. දෙයක් කරන්න කියලාත් කියන්න පුළුවන්, කරන්න එපා කියලාත් කියන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම කරන්න කියන ඒවා තියෙන්නේ. කරන්න එපා නම් අපි මොකද කරන්නේ? දැන් ඡේදය කියවන්න එපා. එතකොට අපි කරන්නේ මේ verb එකට ඉස්සරහින් ওই root verb එකට ඉස්සරහින් do not එහෙම නැත්නම් don't read the paragraph කොත් ඡේදය කියවන්න එපා. don't write answers කොත් උත්තර ලියන්න එපා. don't listen to the dialogue කොත් දෙබසට හුම්කන් දෙන්න එපා. හරිද? නෙගටිව් එක කරන්න එපා කියලා උපදේශයක් ලියනවා නම් ඔයාලා කරන්න උන root verb එක ඉස්සරහට don't කියලා දාලා ලියන්න. එතකොට කරන්න එපා කියන අදහස එනවා. හරිද? instructions කියන්නේ ඕවා තමයි. subject එකක් නෑ, verb එකකින් පටන් ගන්නවා. verb එක විදිහට අපි root verb එක එහෙම නැත්නම් present tense එක පාවිච්චි කරනවා. කරන්න එපා කියනවා නම් root verb එක ඉස්සරහට don't දාලා ලියනවා. හරි? right. මේකෙන් මම ඔයාලට වැඩ කීපයක් දෙන්නම් ගෙදරදී. කරන්න. ඔයාලගේ pupils book එකේ in activity 9 refer to the picture and complete the instructions. පින්තූරය බලලා මේ root verb එක දීලා තියෙනවා. wash, separate, check, throw away, chill, cook කියලා root verb එක දීලා තියෙනවා. මේ හිස් කළා දීලා තියෙනවා මුල. ඉතින් ඔයා කරන්න ඕනේ ගැලපෙන verb එක පින්තූරය බලලා
ගැලපෙන වාක්‍ය ඉස්සරහට දාන්න ඕනේ. හරිද? ඒකක් activity 9. ඊළඟ මෙතනක් තියෙන පොඩි එකක්. මේ instructions කීපයක් තියෙනවා. wash your hands thoroughly before you eat. කෑමට පෙර අත් හොඳින් සෝදන්න. මම ඔයාලට කියන්නේ මේ instructions 7ක් තියෙනවානේ. මේ 7 පොතේ ලියාගෙන ඒකට ගැලපෙන පින්තූරයේ letter එකක් තියෙනවා. ඒ letter එක ඉස්සරහින් ලියන්න. දැන් wash your hands thoroughly before you eat. thoroughly කියන්නේ හොඳින්. අත් හොඳින් හොදන්න කෑමට පෙර. ඒතකොට ඒකේ පින්තූරය තියෙනවා. හරි. මෙතෙන් C කියන letter එක ඒ වාක්‍ය ඉස්සරහින් ලියන්න පොතේ. ওই වැඩ ටික කරන්න ඕන ගෙදරදී. හරිද? ওই වැඩ දෙක ගෙදරදී කරන්න instructions වලින් තව වැඩ ටිකක් මම ලබන සතියේ දෙන්නම්. පොතේ ලියලා මට ෆොටෝ එකක් එවන්න ඕන. හොඳද? දැන් මම ගිය සතියේ සමහර අය එව්ව සමහර අය එව්වේ නැහැ. නෙමෙයි. ඒ අය අනිවාර්යෙන් වැඩේ කරලා ඒක ෆොටෝ එක මට එවන්න. මම රෙකෝඩ් එක දැන් මේ අද එකයි ගිය සතියේ එකයි කොහොම හරි අද දාන්නම්. හොඳ අද රෑ වෙයි හෙට වගේ ඔයාලට බලන්න වෙයි පුළුවන් වෙයි. මම අද රෑ කොහොම හරි අප්ලෝඩ් කරන්නම් වීඩියෝ දෙක. හරි. රයිට්. එහෙනම් අදට ක්ලාස් එක නවත්තනවා. ඊළඟ සෙනසුරාදාත් පන්තියේ තියෙනවා. හොඳ. මේ වෙලාවටම කියන්නේ අද පොඩ්ඩක් පැයක් වෙලාසනින් ගත්තා. මෙන්න අපි සාමාන්‍යයෙන් 3ට තියෙන ක්ලාස් එක. හරිද? 3 ඉඳලා 4:00 ඒ වෙලාවට පන්තියේ තියෙනවා. හරි. right. එහෙනම් good afternoon children. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මගෙන් අහන්න. හොඳද? ගැටලු මොන හරි තියෙනවා නම් තේරෙන්නේ නැති ඒවා තියෙනවා නම් අහන්න. සද්ද නැතුව ඉන්න එපා. right. එහෙනම් good afternoon children.